समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अनिच्छा वत संखारा उपादवय धम्मिनो उपज्जित्वा निरुज्झन्ति ते संवोप समोसुकोति सद्धर्म श्रावक गुणबर वासनावंत पिंगुतुनि भाग्यवत බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරපු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් විදක් කෙටියෙන් නමුත් දේශනා කිරීමට ශ්‍රවණය කිරීමට සූදානම් වන මොහොත. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරපු ඇත්ත අතර යම්කිසි කෙනෙක් මගෙන් ඇහුවොත් ධම්මවිජය ස්වාමීන් වහන්සේයි බුදුරජාණන් වහන්සේ මොනවා පිළිබඳව මොනවා දැකලාද බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ආවේ? මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඔබ වහන්සේ දැක්කේ ওই තරම් හැමදේම දාලා එන්න තරම්? පින්වතුනි, මම ඔබට සැබවින්ම කියනවා නම් මට බුදුරජාණන් වහන්සේගේ එකම එක පණිවිඩයක් තමයි පළවෙනියටම ඔළුවට ගියේ. ඒක තමයි අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය. අපි හැම දෙනෙක්ටම මේ ලෝකේ දාලා දිනක යන්න වෙනවා. කොයිද? මේ ලෝකේ අතාරින්න. කොයිද යන්න වෙන කියන එක ගැන නිශ්චයක් තිබෙන්නේ. මේක තේරුම් ගන්න. අනිවාර්යෙන්ම උපන්නා වූ සත්වයාට මරණයෙන් ගැලවීමක් නැහැ. අහසේ හිටියත්, වන ගුහාවක හිටියත්, ගල් පර්වතයක හිටියත්, ගහක් උඩට නැගලා හිටියත් උපන්නා වූ සත්වයාට මරණයෙන් ගැලවීමක් නම් නැහැ. ඉපදුනා නම් මැරෙනවමයි. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා. පින්තුනි, අපේ ජීවිතයට අනිවාර්යයෙන්ම ලැබෙන සහතික දෙකක් තියෙනවා. එකක් ඉපදුනාට පස්සේ ලැබෙන උපන්න සහතිකේ, අනිත් එක මරණ සහතිකේ. කෙනෙක්ට උපන්න සහතිකයක් නොලැබුණත් මරණ සහතිකය නම් ලැබෙනවා. කවදටද ලැබෙන්නේ? එවෙදෙන් කාටත් මේක බලා ගන්න වෙන්නේ නැහැ නේ. තමන්ගේ මරණ සහතිකය කවුරුත් බලලා නැහැ නේද? තමන්ගේ මරණ සහතිකය බලා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. තමන්ගේ මරණ සහතිකය බලා ගන්න පුළුවන් කෙනෙක්. ඒ තමයි තමන්ගේ ඥාති. ඥාතින්ට තමයි මේ අවස්ථාව, මේක ඔපචුනිටි එක. මේ අවස්ථාව තාත්තගේ මරණ සහතිකය ගන්න පුතෙක්ට ඒ තාත්තගේ මරණය කියන්නේ සල්ලි වලින් වචන කරන්න බැරි තරම් වටිනාකමක්. සංසාරෙට අම්මගේ මරණ සහතිකය අතර ගන්න දුවෙක්ට පුතෙක්ට ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩම අවුරුදු ගානක් ඉස්කෝලේකට ගිහිල්ලවත් ඉගෙන ගන්න බෑ. හැබැයි මේ මරණය පිළිබඳව නොදන්නා මිනිසුන් මරණකොට කෙලවර වෙන්න තියෙන ජීවිතයක අපේක්ෂා දල්වගෙන, පිඟුතුනි, ඔබත් මගේ ජීවිතය මරණයෙන් කෙලවරයි. ඔබත් මගේ ජීවිතය මරණයෙන් ඉවරයි. මේක මරණය දක්වා දිවෙනවා. හිමින් දිව්වත්, හයියෙන් දිව්වත්, මොන කාර්යකේ ගියත්, මොන ගෙදර හිටියත්, මොන ඇඳු බැන්දත් කෙමෙන් ඔබ අප සියලු දෙනාම ලං වෙන්නේ මරණයට. මේ යථාර්ථයෙන් ගැලවෙන්න පුළුවන් කෙනෙක් නම් මේ තුන් ලෝකෙම නෑ පිටුතු. මේ තුන් ලෝකෙම නෑ. ඉපදුනා නම් මැරෙනවමයි. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා. ඉපදුනා නම් මැරෙනවමයි. ජීවිතං උදයා අත්තං සූර්යෝ වියදහවති. ජීවිතය කියලා කියන්නේ
උදේට ඇවිල්ලා උදේට නැගලා හවසට අස්තංගමයට යන සූර්යයා වගේ ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. සූර්යයා බහැලා යනවා කියන එක අනිවාර්යයි. ඒ වගේ තමයි ජීවිතය. මැරෙනවා කියන එක අනිවාර්යයි. සුවසත්තාම පුඤ්ඤිද්දේ බුද්ධි ජිනද්වයන් ඝාතේසි මරණං කිප්පං කාතුමාදිසකේ කතා. බුද්ධියෙන් වෘද්ධියෙන් හෘදියෙන් වෘද්ධිමත් භාවයට පත් වූ බුද්ධි ජිනද්වය. ජිනද්වය ජින රාජයන් වහන්සේලා දෙනමක්. සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ. සම්මා සම්බුදුතුමන් වහන්සේලා සහ පසේ බුදුතුමන් වහන්සේ. වත් ගාතේසි මරණං කිප්ප. මරණය කියන එක මෙහෙම කරද්දී ආව. කාතුමාදිසකේ කතා. මා ගැන කවර කතාවක්? දැන් බුදුරජාණන් වහන්සේ ගැන හොයලා බලන්න. උන්වහන්සේ දා පරිනිර්වාණ මංචකේ වැඩ ඉඳලා අරසා සමාපත්තිය වලට සමවැදිලා මේ තුන් ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ මුතුමන් වහන්සේ අවසන් හුස්ම පොද හෙලද්දී ආපහු හුස්ම වැටුන්නේ. ඒ බුද්ධ ශරීරයේ ආයි හුස්ම වැටුන්නේ නැහැ පිටුතු. කීයටවත් වැටුන්නේ. ටිකින් ටික උස්නේ ගියා. ටිකින් ටික ජීවමාන බව ගියා. අන්තිමට දර කඩක් බවට පත්. මොකද කරේ? සායක දාලා මේ සාමාන්‍ය විදියට මර ඊට වඩා මහ උත්කර්ෂවත් විදියට වුණේ. මේක ගැන කියන්න වෙනම කතාවක් තියෙනවා පරිනිර්වාණ සූත්‍රය. මම මේ මරණය ගැන කියන්නේ මට උවමනා වුණේ. සාමාන්‍ය විදියටම ගිනියලු ඇවිලුණා. සාමාන්‍ය විදියටම ඇවිලුණා. ඇවිලිලා අවසානයේදී ධාතු විතරක් ඉතුරු වුණා. අපේ ඇටසැකිලි ඉතුරු වෙනවා වගේමයි. ධාතු විතරක් ඉතුරු වුණා. ඒවත් ස්ථීරනේ. ඒවත් පවතින්නේ නැහැ. ඒවා කාලිකදී නැති වෙලා ගිහිල්ලා අස්තංගමයටම යන. එදාට ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක් ගැන අපි කාටත් මතක නොතියේවි. අපි දන්නේ නැහනේ 512000ක් පහළ වූ බුදුරජාණන් වහන්සේලා කවුද කියලා. ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ 12027 නම්. අපි දන්නේ අන්තම් 820 බුදුරජාණන් වහන්සේලාගේ නම් ගම් කියන්නේ විතරයි. ඒකට ගෞතම බුදුරජාණන් වහන්සේවත් අපිට තව කල්ප ගානකින් එහෙම පහළ වෙච්ච එක බුදු කෙනෙක් ගානට විතරක් යයි. මේ තමයි මරණය කරන ලාභය. මේකයි කියන්නේ බලව පස්ස කන්නස් සමාධිය. මාරයා කරන අපරාධයක තරම බලව. ගුණවත් මිනිස්සු, ගුණ ඇති මිනිස්සු, ගුණ පුරන මිනිස්සු මේ හැමෝම මාරයා කියන කෙනා පිටුතුනි. අරගෙන යන්නේ කිසිදු ભેදයක් කරන්නේ නැතුව. බලන්නකෝ. බුදුරජාණන් වහන්සේවත් ඒ විදිහටම මරණයටපත් වුණානේ. ඒක දැකලා තමයි සක්‍ර දේවේන්ද්‍ර එදා අහසින්දලා කිව්වේ අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං වූප සමෝසුකු. අනිච්චාවත සංඛාරා හෝ වත කිව්වේ අහෝ අනේ අපොයි. අනේ අනිච්චා සංඛාරා සංස්කාරයෝ නම් අනිත්‍යයි. උපාදවය ධම්මිනෝ ඉපදිලා නිරුද්ධ වෙන සුළුයි. uppajjitva niruddhanti ඉපදිලා නිරුද්ධ වෙනවා පිංගුතුනි. තේසං වූප සමෝසුකු. ඒ සංස්කාරයන් නැතිවීමම සැපයි. ඇතිවීම නම් දුකයි. අල තේරෙනවනේ මරණ සති භාවනාව ගැන. වඩල බලන්න. ජීවිතය කියන එක කෙලවර වෙන්නේ මරණය. නොහිතන ආකාරයකින් ගොඩනගන ජීවිත අහිමි වෙන සත්වයා. තමන්ගේ ජීවිත අහිමි වීමේ දුක දරා ගන්න බැරුව අනේ මාව බෙහෙරගන්න, අනේ මාව මැරෙන්න දෙන්න එපා පුතේ, අනේ තාත්තව මැරෙන්න දෙන්න එපා, අම්මා මැරෙන්න දෙන්න එපා කියලා පණ අදිනවා. අනේ මාව බේරගන්න මම මැරෙයි කියලා අඬනවා. මිනිස්සු අඬනවා මම මැරෙයි. තමන් මැරෙන්න ඉන්නේ කියලා දැනගත්තට පස්සේ එතනින් එහාට මිනිහෙක්ට තමන්ගේ ජීවිතේ ලබන්න පුළුවන් වෙනත් දෙයක් නෑ. තියෙන සතුට ඔය ඔක්කොම ඉවරයි මැරෙනවා කියලා දැනගත්තාම. මට මතකයි අපේක්ෂා රෝහල ගැන එක විශේෂඥයෙක් මාත් එක්ක කතා කරා. ඔයකට කලින් දාලා තිබෙනවා පිළිකා රෝහල. පිළිකා රෝහල. හැබැයි කෙනෙක්ට පිළිකාවක් හැදිලා ගෙදරින් එළියට බහිද්දි එයා මනසින් 90%ක් විතර මැරිලා තමයි එළියට බහින්නේ. ඒ නිසා පිළිකා රෝහලට යනවා කියලා දැනෙද්දි එයාට මරණය කියන එක 90%ක් විතර එයාගේ මනසට වැදිලි ඉවරයි. ඒ නිසා නම වෙනස් කරලා දැම්මා අපේක්ෂා කියලා.
අපේක්ෂාවක් දල්වන්න පුළුවන් තැන. හැබැයි ජීවිතය ගැන කවර අපේක්ෂාවක් දල්වන්නද? මා කලින් එක් දිනක් ඔය මහරගම අපේක්ෂා රෝහලේ බණකට වැඩම කළා. ඇත්තටම මම එදා තමයි ජීවිතේ පළවෙනි වතාවට මොනවද මේ මිනිස්සුන්ට කියන්නේ කියලා කල්පනා කරපු පළවෙනි දවසේ. සාමාන්‍ය බණකට ගියාම අපි ඔඩියන්ස් එක දැක්කාම අපිට බණ කියන්න ඕනේ මොනවද කියලා හිතෙනවා. අපි දන්නවා. හැබැයි එදා මම අපේක්ෂා රෝහලට ගිහිල්ලා වාහනේ යන ගමනුත් මම කල්පනා කළා මම මොනවද මේ මිනිස්සුන්ට කියලා දෙන්නේ. මං ගිහලා අම්මලට තාත්තට කිව්වා අම්මේ තාත්තේ මට බොරු නම් කියන්න බෑ. ඒ නිසා ඇත්තම කියන්නම්. අමාරුවෙන් හරි මේ ටික අහගන්න. අම්මලට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ තාත්තලට මේ ජීවිතේ ලැබිලා තියෙන අවස්ථාව. ජීවිතය පිළිබඳව තේරුම් ගන්න විශාල භාග්‍යයක්. ඒ භාග්‍යයෙන් ජීවිතය පිළිබඳව තේරුම් ගන්න, ඒ භාග්‍යයෙන් ජීවිතය පිළිබඳව වටහා ගන්න, ඒ භාග්‍යයෙන් ජීවිතය පිළිබඳව අවබෝධ ඥානයකට පැමිණෙන්න අම්මලට පුළුවන්. පුළුවන් නම් මටත් ඇඳක් වෙන් කරලා තියන්න. ධම්මවිජය ස්වාමීන් වහන්සේ තව ටික දවසකින් එනවා. ඇයි? අම්මලට විතරක් නෙමෙයි මේ කතාව අපිටත් පොදුයි. මරණ ධම්මං මා මීයති අලබ්බනීයට්ඨාන. මා මැරෙන්න එපා කියලා කවුරුත් හිතන්න එපා අම්මේ. සුව වෙයි ගෙදර යන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න එපා. අපි හැමෝම මැරෙනවමයි. සමහරක් විට ඔය වැළඳිලා තියෙන්නේ මරණයටපත් වෙන්න හැදිච්ච රෝගය වෙන්න පුළුවන්. මරණයටපත් වෙන්න ඕන මිනිස්සෙක්ට හදිසි අනතුරකින් නොමරුණොත් ඒකට අදාළ රෝගයක් හැදෙනවා. පොග්ගඩු දෙක දිය වෙන්න ගන්නවා. අක්මාව දිය වෙන්න ගන්නවා. හැම දෙයක්ම පින්වතුනි. මොකද කරන්නේ නේ? මේ යථාර්ථය වටහා ගන්න උත්සාහවත් කරන කෙනෙක්ට විතරයි මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ අන්තිම කෙලවර මැති වටිනාකම දැනෙන්න පේන්න ගන්න. සමහරු මේ මරණය පිළිබඳව කල්පනා කරන්න බයයි. සමහරු දැන් ඇත්තටම කියනවා නම් මම දැකලා තියෙනවා මේ මෙච්චර මේ මරණය ගැන මම බණ කියලා මම සමහරක් වෙලාවල් කියන්න බෑනේ ඉතින් ජීවිතය කියන එක. අපෝ එහෙම කියන්න පාවදර වහන්සේට එහෙම වෙන්නේ නැහැ. ඇයි මේ? අපිට හිතෙනවා දැන් මට මතකයි මම පහුගිය දවසක සත්කමකට යමු වුණා එක්තරාකාරී. ඉතින් මේ පොඩි සත්කම්ද ලොකු සත්කම්ද එහෙම අදාළ නැහැ. මිනිස්සු මැරෙනවා කියන කරන්නේ සමහරෙකුට සිහි නැති කරාට පස්සේ සිහිනාව සමය යනකොටම පොඩි ස්වාමීන් වහන්සේ නමකට මෙසේජ් එකක් දැම්මා. ආස්මා එන්න බැරි වුණොත් මෙන්න මේ යූසර් නේම් පාස්වර්ඩ් එක ගහලා ඊමේල් එක අරගන්න පුළුවන්. ඒකෙන් සාමාන්‍යයෙන් ආරණ්‍ය සේනාසනේ සිදුවෙන කටයුතු පිළිබඳව සියලු දේවල් දක්වලා අදහස් කරවලා තියෙනවා. හරිද? මේකෙන් පොඩි මෙසේජ් එකක්. හැබැයි ඇත්තට මෙහෙම පුළුවන් නේ සිහි නැති කළා ආයිත් සිහි එන්නේ නැතුව මිනිස්සු මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ආයෙරිකාව වෙන්නේ නැතුව මැරෙනවා එහෙම. ජීවිතය පිළිබඳව යථාර්ථය දකින්න බය වෙන්න ඕනේ නැහැ. ධම්මවිජය ස්වාමීන් වහන්සේ අපවත් වෙනම. ඒකයි ඇත්ත. ඒක මම දන්නවා. ඒක අද වුණත් හිට වුණත් අනිද්දා වුණත් අර එකම දේ ඔබ බය විය යුතුයි. බය වෙන්න තමන්ගේ මනුස්ස ජීවිතයට යම් සාධාරණයක් ධර්මයේ පැත්තෙන් කරලා නැත්තම්. තමන් කලගත යුත්ත කරගෙන නැත්තම්. විපස්සනාවක් වඩලා නැත්තම්. විදර්ශනා ඥානයක් උපදවගෙන නැත්තම්. සමාධි මාත්‍රයක් පරිහරණය කරලා නැත්තම්. අර්පණා තත්වයකට හිත ගෙනල්ලා නැත්තම්. කර්ම විපාක පිළිබඳව ඔබ කල්පනා කරාම ඔබට තියෙන අනාගත භයානක විපාක දෙන සසරක් නම් අන්න බය වෙන්න. අපායට ඇදගෙන වැටෙන්න පුළුවන්. කොයි උපදීද දන්නේ නේ. ආයි බුද්ධෝත්පාද කාලයක් ලැබෙයිද දන්නේ නේ. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේක ඔබේ බලාපොරොත්තුව සංකාර උපේක්ඛා ඥානිය දක්වා යන්න නම් ඔබේ ගෝල් එක ඇචීව් කරපු කෙනෙක් බවට පත්. ඔබේ ඉලක්කය ළඟා කරගත්තු කෙනෙක් බවට පත් විය යුතුයි. නැත්නම් ඔබ පරාදයි. ඔබේ ඉලක්කය සෝවාන් වෙන්න නම් ඔබේ ඉලක්කය ලං කරගත්තු කෙනෙක් බවට පත් විය යුතුයි. පින්වතුනි, ඉලක්ක ලං කරගත්තු මිනිස්සු මරණයට බය නැහැ. එකයි ප්‍රජාපතිය පිරිනිවන් පාන්න යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අඬනවා. අනේ ස්වාමීනි අනේ. බුදුරජාණන් වහන්සේ කෝ ආනන්ද අඬනවා නම් මන්නේ අඬන්නු. මා බලාගත්තු සුළුමවනේ යන්නේ. හැබැයි ආනන්ද මං අඬන්නේ නේ. ඇයි? ඇය යන්නේ යා යුතු තැනට.
ආයිත් ඇය මේ ජරා මරණ සහිත සසරේ අතරමං වෙන්න යන ගමනක් නෙමෙයි මොකටද දඬන්නේ? කොහොමද පෞරුෂය මේ ධහමේ තියෙන්නේ? ආනන්ද දන්නවද ඔය උත්තමාවිය මාත් එක්ක සසරේ එකටම ඉපදි ආවා. මං අසනීප වෙන වෙලාවල් වල මට බඩගිනි හැදිච්ච වෙලාවල් වල මට කවන්න පොවන්නේ නැති. ආනන්ද අද ඔය ප්‍රජාපති යන්නේ ආයිත් මට කවදාවත් ප්‍රජාපති කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. අද ඇය යන්නේ ආපහු නොයන ගමනක්. මට අදින් පස්සේ ඇය මේ සසරේ ආයිත් හම්බ වෙන්නේ නැහැ. ඇයි මමයි යම්කිසි බන්ධනයක් සහිතව සසරේ ආවනම් ඒ බන්ධනය අදින් ඉවරයි. බලන්න පිටුද. ඒ සාතැරීමකට පත් වුණානි යථාර්ථය අවබෝධ කරගත්තාම තමන් හැමතිස්සෙම තමන්ගේ ගෝල් එක අචීව් කරපු කෙනෙක් බවට පත් වෙන්නේ. ඔබට අවශ්‍ය සුගතියකට යන්න නම් ඔබ සුගතියකට යෑමට ප්‍රමාණවත් කුසල කර්ම කරලා දැන් නම් මං මැරුණත් කමක් නැහැ කියලා හිතෙන්න. පින්වතුනි අපිට මොනවද අඩු බලන්න. පැවිදි වෙන්න ඕනි කියලා හිතන පැවිදි වුණා. උපසම්පදා වෙන්න ඕනි කියලා හිතන උපසම්පදා වුණා. මට මතකයි මම උපසම්පදා වෙන්න ඕනි කියලා හිතලා උපසම්පදා වෙලා එන අතරතුර මට හිතුණා මේ යන ගමන් මේ වාහනේ හැප්පිලා මැරුණත් කමක් නැහැ කියලා. කෙනේ ඒ වෙලාවේ හිතේ තිබ්බ එකම ගෝල් එක අචීව් කරන්න තිබ්බේ උපසම්පදා. ඒ අවස්ථාවේදී Tamanට දැනෙනකොට දැනෙන පරාසයත් එක්ක දැන් බුදුදහම දන්නවා. ඒකට දැන් දන්නෝ ඕගොල්ලෝ සමතයක් වඩලා අඩුම උපචාර සමාධියක්වත් උපදව ගන්නු. කසීන නිමිත්තක් උපදව ගන්නු. ඒක උපචාර සමාධිය දක්වා වර්ධනය කර ගන්න ඕන. ඒක ධානා මට්ටමට ගෙනියන්න ඕන. දැන් මේ විපස්සනා භාවනාවක් කියලා දීගෙන යනවා. නාම රූප පරිච්ඡේද ඥානෙ ඇති කරගත යුතුයි. කාංකා විතරණ විසුද්ධිය ඇති කරගත යුතුයි. ප්‍රත්‍ය පරිග්ඝා ඥානෙ කියන අනතුරුව පහළ වෙන සම්මස්සන ඥානෙ ඇති කරගත යුතුයි. උද්‍යව්‍ය භංගානුපස්සනාව, බයිතපට්ඨාන ආදීනානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, මුංචිතු කම්මිතාව, පටිසංකානුපස්සනාව, සංකාරුපෙක්ඛාව ඇති කරගත යුතුයි. ඇති කරගෙන නැත්තම් ලැජ්ජ වෙන්න, බය වෙන්න, ප්‍රමාද වෙන්න. මා පච්චා විප්පටිසාරිය. පස්සේ අඬන්න දොඩන්න එපා. හැබැයි විපස්සනා පැත්තෙන් විදර්ශනා ඥාන ඇති කරගත්තු කෙනෙක්ට එහෙම නැතුව එහෙට මෙහෙට වෙලා මේ පන්සලේ තියෙන ගහකට වතුර දාලා තනකොළ ගහක් උගන්නලා උගුල්ලලා බණක් දෙකක් කියලා එහෙම නිකන් සතුටු වෙන්න හදන්නේ. සක්විති රාජ්‍ය සම්පත්තිය ලැබුවත් අපවත් වෙන්න සිද්ධ වුණා. මැරෙන්න සිද්ධ වුණා. රත්තරන් පෙට්ටිවල වුණත් අද කොවිඩ් හැදිලා යනවා වගේ පෝර උරේක දාලා ගියත් කාඩ්බෝඩ් පෙට්ටිය දැම්මත් ඔක්කොම ගොදුරු වෙච්ච ධර්මතාවය තමයි මරණය කියන එක. එනිසා පින්වතුනි ඔබ බලන්න හිතට තට්ටු කරලා අන්න ඒකයි ඔය තියෙනවා මේ පැවිද්දෙක් විසින් නිතර කල්පනා කළ යුතු කරුණු දස ධම්ම සූත්‍රය. ඕකේ තියෙනවා මරණ කාලයට එනකොට මැරෙන්නේ නැහැ. මැරෙන කාලයට එනකොට මම උත්තරී ධර්මයක් සාක්ෂාත් කරගෙනද තියෙන්නේ. මම මගේ ගෝල් එක අචීව් කරලා තියෙන්නේ. ළඟට ඇවිල්ලා කල්යාණ මිත්‍රයෙක් අහනවා මේ ස්වාමීනි ආපු වැඩේ කරගත්තද? මහණුනේ ඇයි? සසරින් දහස් සෝවාන් වෙන්නද? එන සෝවාන් වුණාද? මහණුනේ ඇයි? රහත් වෙන්න. අද රහත් වෙලාද? මහණුනේ ඇයි? සංකාරුපෙක්ඛා ඥානෙට හිත දියුණු කරගන්න ප්‍රඥා පාරමිතාව පුරා ගන්න. දැන් පිරුවද? මහණුනේ ඇයි? ධානයක් ලබා ඊළඟ ජීවිතේ බ්‍රහ්ම ලෝකයන් දැන් වුණාද? අන්න එතකොට කියනවා මංකු භවිස්සාමි. කියන්නේ මේ ලැජ්ජ වෙන්න එපා. අයියෝ දා කරගන්න බැරි වුණානේ බලන්නකෝ අපරාධෙනේ. අනේ ඉතින් බැරි වුණානේ උපරිම try කරා. මොන ලැජ්ජ නැති කතාවක්ද? ශාසනීය ජීවමානයි නම් කරඬුවක් වහලා පින තියෙනකොට ධාතුන් වහන්සේලා කරඬුව ඇතුළට වඩිනවා නම් ධර්මතාවයේ කල්පනා කරාම යථාර්ථයේ කල්පනා වෙලා සත්‍ය වැටහෙනවා නම් තව මොනවද කරන්නේ? මොන ලැජ්ජ නැති කතාවක්ද අර කියන්නේ? අපිට බැරි වුණා, වෙලා නැති වුණා, වැඩ වැඩි වුණා. මොකක්ද මේ කතාවේ තේරුම? ගන්නකො බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට ආදර්ශය. මේ මරණයත් එක්ක බැඳිච්ච ඉතුරු පැත්ත. බලන්න උන්වහන්සේගේ කාලකලමනාකරණ. එක වෙලාවකට අවදි වුණා. නැකිට ගමන් මහා කරුණාවෙන් ලෝකයේ දිහා බැලුවා. දානි උන්වහන්සේ හිතිච්ච වෙලාවල් වල වැළඳුවේ නැහැ. ආර්ය වළඳින විදියට වැළඳුවේ. දැන් මිනිස්සුන්ට එහෙම දවසට බනිස් ගෙඩියක් කන්න ඕන විතරොත් යන අර චූන් පාන් ලෝරියකට හරි අත දාන්න. නැත්තම් දුවගෙන කියලා මුරුක්කුවක් කටේ දාගන්න. ටොපි කනවා, අරව කනවා, මේව කනවා. එක එක ಜಾති හදාගෙන බොනවා. උදේටත් රෙසිපි බලනවා, හවසටත් රෙසිපි බලනවා. බල හදන. හද කනවා. කනවා, උයනවා, තම්මනවා, කනවා, බුදියන. ඔච්චර තමයි කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ කැම්බීම ගැන කියන්න නෙමෙයි. කොහොමද හොඳ වගාවක් කරගන්නේ ලොකුම වට්ටක්කේ කොහින්ද පහළ වෙන්නේ මොන පොර ගැහුවාමද කියලා හොයන්න නෙමෙයි.
අද හාමුදුරුවරුත් ඒවා කරනවා. ඇත්තම. හොඳට බලන්න. ඇයි? මහාන වුණේ වෙන එකකට. ඒව නෑ. මතකද අර පහුගිය කාලේ කුඹුරු වලට බැහැගෙන නාඩගමක් නැටු. මම මේ කියන්නේ යථාර්ථය. ඇයි? තමන් දැන් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දානේ වළඳන්නත් වෙලාවක් දුන්නා. හැමතිස්සෙම අහුවෙන වෙලාවට වළඳන්න එපා. ඊට පස්සේ කකාම ඉන්න වෙයි කියලා. දැන් හිතන්නකෝ පැවිද්දන්ට රැයට කණ්ඩ වුණා නම් දැන් මගේ ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේලා 25ක් 30ක් ඉන්නවා කියලා හිතන්න. දැන් අපිට රැයටත් කණ්ඩ වුණා නම් උයාගෙන පියාගෙන ලී සුද්ධ කර කර කැරට් සුද්ධ කර කර නටන්න එපයි. බණ කියන්න පුළුවන්. දැන් මේ බණ එක කියන වෙලාවේ පොල් ගාන්න වුණා නම් මට ගිහිල්ලා. දැන් බලන්න. හැමදේම කාලකලමනා කරන්නේ. සතපුනේ පැය දෙකයි. දෙවිවරුන්ට ප්‍රශ්න අහන්න වෙලාවක් වෙන් කරලා දුන්න. මිනිස්සුන්ට තමන්ගේ කාලය කළමනාකරණය කරගන්න බෑ. මිනිස්සු හැමදේම 4ට නැගිටිනවා කියලා නිදා ගන්නවා. 4ට එලාම් බදිද්දි නැගිටලා ෆෝන් එක ස්නූස් කරනවා විතරයි නැගිටින්නේ නේ. හේතුව හිතේ අදිෂ්ඨානියනේ. අඩුම පියවිනින්දෙන් නැගිටින්න හිතේ අදිෂ්ඨානිය මදි. කෙලස් නින්දෙන් කොහි නැගිටින්නේ? මුලින්ම පියවිනින්දෙන් නැගිටලා ඉන්නේ. මිනිස්සු නිදි. 7ට ලයිට් වහලා බුදි මේ උන්දල ගෙවල් වල. කෙලස් නින්දෙන් නැගිටින්න කලින් පියවි නින්දෙන් නැගිටින්න එපා. Tamanට හිතෙන වෙලාවට නැගිටින්න එපා. පින්වතුනි. ඒව කරන්නේ නැතුව කොහිද මරණින් මිදෙන්නේ? මැරෙනවමයි. මතක තියාගන්න. ඔබට මට මරණය කියන එකේ වෙලාව විතරයි දාලා නැත්තේ. මැරෙනවා කියන එක නම් දාලා තියෙන්නේ. සහතිකෙත් අස්සම් කරලමයි තියෙන්නේ. දිනෙයි වෙලාවයි තනයි ආසන්න හේතුවයි විතරයි දාන්නේ. ආසන්න හේතුව මරණයට හේතුව නෙමෙයි. ආසන්න හේතුව. අනිත් එක මම ඔය දැක්කා බහුතරයක් මරණ පිළිබඳව මම කල්පනා කරද්දි ලංකාව ඇතුළේ අපිට පේන්න තියෙන බහුතරයක් මරණ මේ හොඳට හිටිය මිනිස්සුන්ට වයසට යද්දි heart attacks හැදෙනවා. heart attacks හැදිලා මැරෙනවා. සමහරවිට හුස්ම ගන්න බෑ. වයසට යනකොට මේ උගුරට ඇඟිල්ල දාලා සෙම ටික එළියට අදින්න වෙනවා. උගුරට ඇඟිල්ල දාලා සෙම ටික එළියට අදින්න වෙනවා. සෙම හිර වෙලා තමයි මැරෙන්නේ. බහුතරයක් දෙනවා. සෙම ටික හිර වෙලා මැරෙනවා. මේ ගහක් ගලක් වගේ ඉන්න මිනිස්සු සෙම හිර වෙලා මැරෙනවා පින්වතුනි. පිළිකායව මේව හැදුවොත් ඉතින් ඒ වගේම මරණයටපත් වෙනවා ටිකෙන් ටික. හැබැයි හොඳට ඉන්න මිනිස්සුන්වත් දැන් ධම්මජෝසයන්සේ ඉන්නවා. පිළිකාවක් නොහැදුනොත් අරකක් මේකක් නොහැදුනොත් අන්තිම කාලෙදී සෙම වැඩි වෙලා දැන් අපිට සෙම තියෙනවනේ අපිට දැනෙනවනේ ටික සෙම. මට හැමදේම හිතන දෙයක් සෙම ටිකක් කෙනෙකුට කවදා හරි දවසක අදමට මේක කාරලා කෙල ගහන්න පුළුවන්. හැබැයි එක දවසක් තෙයි මට කාරලා කෙල ගහ ගන්න ඇඟේ හයිය නැති. එදාට ඒ සෙම ටිකම හිර වෙලා මාවපත් වෙයි. ඒ තමයි යථාර්ථය. මේ කල්පනා කරලා මේකෙන් ගැලවෙන්න අවශ්‍ය නම් අපි තේරුම් ගත යුතුයි මම ඔබට කියාගෙන ආපු කාරණාව. ධම්මවිජය ස්වාමීන් වහන්සේයි මහණුනි. කවුරු හරි ඇහුවොත් මට කියන්න තියෙන පිංගුතුනි. මේ නිරර්ථක ජීවිතයක් අරගල මැද්දේ අරගල අපි කියන්නේ ස්ට්‍රගල් අරගල මිනිස්සු අරගල කරනවා ජීවිතේට. කන්න බොන්න නාන්න අඳින්න ලං කරගන්න කැමති දේවල් ළඟා කරගන්න අකමැති දේවල් අයින් කරගන්න මිනිස්සු අරගල කරනවා. ලේසි නේ. කැමති දේවල් ලං කරගන්න එක ලේසිත් නේ. ලං වෙච්ච දේවල් කැමති නැහැ කියලා අයින් කරන එක ලේසිත් නේ. දැන් හිතන්නකෝ හොඳ නැති භාර්යාවක් විවාහ වුණා නම් දික්කසාද කරන එක ලේසි බෑ. දරුවෙක් කැමතිවත් ජීවිත කාලෙම වන්දිත් ගෙවන්න. හරිද? මිනිස්සු හැමතිස්සෙම අරගල ජීවිතේ පිංගුතුනි අරගල කර යන ජීවිතේ කෙලවර තියෙන මරණය කියලා දැනගත්ත දවසේ කල්පනා වුණේම මොන අරක ගන්න අරගල මොනවත් එක්ක ජීවත් වෙන්න අරගල තේරෙනවද මං කියන්නේ දැන් මම ඔබට කියන්නකෝ මං හැමදාම මම කියන කතාව මගේ තාත්තා නැති වෙච්ච වෙලාවේ මම කල්පනා කරා එයාගේ මිනිපෙට්ටියේ තියෙනකොට මේ මිනිස්සයා හදපු ගෙදර මේ මිනිස්සයා අවුරුදු ගාණක් පෝෂණය කරපු බිරිඳ මේ මිනිස්සයා අවුරුදු ගාණක් හදපු දරුවෝ ඔක්කොම ලෝකේ මේ මිනිස්සයා යනවා යන්නේ අර ගෙදර ගෙනිච්චෙත් නේ භාර්යාවට කරන්න පුළුවන් දෙයක්ුත් නේ දරුවන්ට කරන්න පුළුවන් දෙයක්ුත් නේ කර්මයයි ධර්මයයි දෙක සලකලා බැලුවාම අන්තිමට පිංගුතුනි ගිය ඔහුගේ සසර ගමනට අපිට ඇල්පෙනිත්තක උදව්වක් කරන්න බෑ හිත හදාගන්න පින්කම් නම් කරයි කණේ කරේ තියෙනව ගලෝ තිබ්බ ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම අපි පූජා කරා අපිට කරන්න පුළුවන් එච්චරයි හැබැයි
ඒ අය කරගත්තු කර්ම වලට විපාක විඳින්න වෙන්නේ ඒ අයට නිසා. අපිට ඒකට බලපෑමක් කරන්න බෑ. අදකෝ මම ඔබට කියන්න සත්‍ය කතාවක්. දැන් මගේ තාත්තා නැති වෙලා අවුරුදු 6ක් විතර. මම ඊයේ පෙරේද දවසක පැත්තකට වෙලා ඉඳගෙන මේ මරණයට ගොදුරු වෙලා ඉන්න සත්‍ය පිළිබඳව ලෝක සත්‍යම අරමුණු කරගෙන කල්පනා කරද්දී මට භාවනාව ඇතුළේදීම තාත්තව මතක් වුණා. මං ආයිත් මානසිකාර්ය ඒ වටේ කරනකොට මම කියන්නේ මේ වටේ කරනකොට කල්පනා කරනකොට එක්තරා පොඩි වෙලාවක මට පුදුමයි කියන්නේ පිළිදෙ අඩුම මූණවත් මතක් කරගන්න බෑ. මූණවත් මතක නෑ. يعني මේ අවුරුදු ගාණක් ළඟ හිටපු අවුරුදු 20 ගාණක් එක ළඟට එකට වෙලා තුරුළු වෙලා නිදාගත්තු තාත්තගේ මූණ මතක් කරගන්න බැරි වුණා කිව්වහම ඉස්සර තාත්තා කියලා මතක් වෙනකොටත් ඇඬුණු අපි දැන් හිතලවත් කඳුලක් ගන්න බෑ. හිතලවත් ගන්න. හිතුවත් කඳුලක් ජීවිතේ හැටි. ඒව රැක ගන්නද වහන්සි වෙන්න ඕනේ. ඊට වඩා මේ කැලේ ගස් ගල් යට ගෙවන ජීවිතේ හරි සනීපයි. මට හෙට උදේ නැගිටලා වැඩට යන්න නෑ. ඕන්නම් මං 7ට නැගිටිනවා. ඕන්නම් මං 8ට නැගිටිනවා. ඕන්නම් මං 12 වෙනකන් සැතපෙනවා. මේක හරි නිදහස්. කවුරුත්ම නැත. හිතන්නකෝ මට මේ ගහක් මොනට වෙලා ඉත හැකිනේ. හිතන්නකෝ පූජා කරපු කුටියකට වෙලා ඉන්න බැරිද? පුළුවන්. අරගලනේ. ජීවිතය අරගලනේ. වයසට යනවා. ලෙඩ වෙනවා. මරණයටපත් වෙනවා. යන්න දීලා ඉන්නවා. රේස් දුවන්නේ. යන්න. මරණයට යන්න. ලෙඩ වෙන්න. වයසට යන්න. අතරමැද අරගලනේ. මිනිස්සු අරගල කරලා බලාගන්න මිනිස්සුන්ට වරදින්න තැන්. ජීවිතේ පරාද වෙන බව දැනුණාම ඒගොල්ලන්ට ලේසියෙන්ම අහුවෙන ඔප්ෂන් එක තමයි කඹයක් අරගෙන බෙල්ල වල දාගන්නවා. නැද්ද වහබොන්නේ? නැද්ද බෙල්ල වල දාගන්න? හේතුව ජීවිතේ පරාදයි. අඩුම මේ මිනිස්සුන්ට මතක් වෙනවද රත්තරන් පින්වතුනි? බෙල්ල වල දාගන්න එක ඔප්ෂන් එකක් නෙමෙයිනේ. හරි ඒක ඉවරයි නම් ඉවරයි. දැන් සසරට වැටුනහම දුක. දෙයනේ මිනිස්සෙක් වුණාම මොලයක් තියෙන්න බෑ. ප්‍රශ්නයක් වුණයින් පස්සේ බෙල්ල වල දාගන්න එක ප්‍රශ්නෙට උත්තරේ නම් අනේ ඔක්කොම අපි ඔක්කොමත් එක්කම එහෙම කරනවා. නෑ. ජීවිතේ විමුක්තිය කියලා එකක් ශාස්ත්‍රුන් වහන්සේ නමක් හඳුන්වලා දෙන්නේ එතකොට. ඒකෙත් දැන් තේරවාදය ගත්තාම මේක අර විවිධ සම්ප්‍රදාය. කියන various tradition. විවිධ සම්ප්‍රදායන් තියෙනවා. ඒ විවිධ සම්ප්‍රදායන් ඇතුළේ බලන්නකො බුදුරජාණන් වහන්සේගේ ශාසනය තේරවාදී ශාසනය ලංකාව ඇතුළේ අපිට ලැබිලා තියෙන හැටි යන්න ඔය මේ එමිරේට්ස් වලට නැත්නම් සෞදි පැත්තට යන්න ඩුබායි පැත්තට යන්න ඔමාන් පැත්තට කොච්චර මිනිස්සුන්ට ධර්මයේ වටිනාකම තේරෙනවද බලන්න. ඒ මිනිස්සුන්ට ධර්මයේ වටිනාකම තේරෙන තරම් ඒ මිනිස්සු ධර්මයේ හොයන තරම් අදා ගන්නවා. හේතුව ඒ රටවල් වල ඉන්න දෘෂ්ටි අදහන අහිංසකයි. මිත්‍යා දෘෂ්ටි නමුත් අහිංසකයි. ඒක නේ වදහන්. ඔවුන් කොච්චර දෘෂ්ටි වල හිර වෙලා ඉන්නවද කියන එක ඔවුන්ට ඒකෙන් පේන්න පටන් අරන් තියෙනවා. පින්වතුනි මේ යථාර්ථයේ තේරුම් අරන් ජීවිතයට මුහුණ දෙන එක තමයි කරන්න ඕනේ. ඒ නිසා ඔබට පුළුවන් ඔබට මම මරණ සති භාවනාව ගැන කියන්නේ නැහැ. හැබැයි ඔගොල්ලෝ නිතර පාවිච්චි කරනවා නම් සතර කමඨහන් කියලා කර්මස්ථානයේ පිළිබඳව ලියවිච්ච ගාථා ටිකක් තියෙනවා. සතර කමඨහන් කර්මස්ථානයේ පිළිබඳව ලියවිච්ච ගාථා ටික. මේ සතර කමඨහන් වල තියෙනවා මරණ සති භාවනාව පිළිබඳව ලියවිච්ච අපූර්ව ගාථා පෙළ. මරණ සතිය පිළිබඳව ලියවිච්ච අපූර්ව ගාථා ටික. ඒ ගාථාවන් වල සඳහන් වෙනවා ඔබ හොයාගන්න පුළුවන් නම් මහා සම්පත්ති සම්පත්තා යතා සත්තා මතායිද තතාහං මරිස්සාමි මරණං මම හෙස්සති. මහා සම්පත්ති සම්පත්තා මහත් වූ සම්පත්තියට පැමිණියා වූ සත්වයනුත් මරණයට පත් වුණා. යතා සත්තා මතායි. දැන් නැද්ද? ජනාධිපතිවරු මැරෙන්නේ නැද්ද? මැරෙනවා. අගමැතිවරු මැරෙන්නේ නැද්ද? මැරෙනවා. බුදුවරු පිරිනිවන් පෑවේ නැද්ද? පිරිනිවන් පෑවා. මේ කොච්චර සක්විති රාජ සම්පත්තිය අර සම්පත් මේ සම්පත් මොන සම්පත් තිබ්බත් මරණය කියන එක සත්වයාට ලැබෙනවමයි. මහා සම්පත්ති සම්පත්ත යත සතම තතාහං මරිස්සාමි. ඒ විදිහට මමත්
ඒ විදිහට මමත් මරණයටපත් වෙනවාමයි. මරණං මම හිස්සති. මරණය මාගාව තියෙනවාමයි. නිකන් කල්පනා කරන්න. උප්පත්තිය සහේවේදං මරණං ආගතං සදා. මරණත්තා යෝකාසං වදකෝ වියේස. උප්පත්තිය සහේවේදං මරණං ආගතං සදා. ඉපදුනා නම් ඒත් එක්කම මරණය තියෙනවා. ඒත් එක්කම තමයි මරණය කියන එක. උප්පත්තිය සහේවේදං මරණං ආගතං සදා. මරණත්තා යෝකාසං වදකෝ වියේස. පිංගුතුනි හිතන්න. වදකෙක් මගේ පස්සේ කඩුවක් අමෝරාගෙන එනවනම්, වදකෙක් මගේ පස්සේ කඩුවක් අමෝරාගෙන එනවනම් ඉඩ ලැබිච්ච ගමන් මාව මරන්න. පිංගුතුනි ඒ මරණය කියන වදකයා මේ වෙලාවේ ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ පිටිපස්සෙන් ඔබට පේනවද බලන්න? ඔබ හැරිලා බලන්න ඔබේ පිටිපස්සේ නැද්ද? තාම ඔහුට අවස්ථාව ලැබිලා නැහැ. ඕකාස අවස්ථාව ලැබිලා නැහැ. මරණත්තාය ඕකාස. මරණය සඳහා අවස්ථාවක් ආපු ගමන් මේ වදකයා මගේ හිස සිඳිනවා. ඔබේ වදකයා ඔබේ හිස සිඳිනවා. පින්වතුනි ඔබටත් මටත් හේමලයා වගේ ළඟ ඉන්න අනිත් යාළුවා තමයි මේ මරණය කියන වදක. කඩු අමෝරාගෙන ඉන්නේ. කඩු අමෝරාගෙන ඉන්නේ. බෙල්ල ආසන්නේ තියෙන්නේ. කොයි වෙලේ හරි ගැහුවොත් අනිවාර්යෙන් මේ කඳ වෙන් වෙලා අපි මරණයටපත්. පින්වතුනි යම් කිසි කෙනෙක් එල්ලුම් ගහට නියමුණාම අපි කියනවා අනේ පව් අනේ පව්. අනේ ඉතින් මැරෙන්න නියමුණානි කියලා. පින්වතුනි ඔබ මතක තියාගන්න. ඔබත් මමත් කියන්නේ එල්ලුම් ගහට නියම වෙච්ච හිරකාරයෝ වගේ මරණය කෙලවර කොටගෙන ඉන්න මරණ දණ්ඩනයට අහුවෙච්ච සිරකාරයෝ තමයි මේ ලෝකේ. අපි මේ හිතට දාසකම් කර කර ජීවත් වෙන්නේ. තෘෂ්ණාවට දාසකම් කර කර ජීවත් වෙන්නේ. බරපතල වැඩ සහිතව හිරේ දාපු මිනිස්සු වගේ. බලන්නකෝ. මිනිස්සු එහෙම්මමයි. බරපතල වැඩ සහිතව සොකැමැත්තෙන් හිර වෙලා ඉන්න ජීවිත මරණය කියන එල්ලුම් ගහට නියම වීමෙන් අනතුරුව මරණ දණ්ඩනයට ලක් වූ සිරකාරයන් වගේ ගෙවන මහ අසරණ ජීවිතයක්, මහ නීච ජීවිතයක්, හීන ජීවිතයක් අපිට තියෙනවා. මරණත්තාය ඕකාසං වදකෝ වියේස. ඊස කංගනි වත්තන්තං සතතං ගමනුස්සුතං ජීවිතං උදයාත්තං සූර්යෝ වියදහති. මම මේ පිළිබඳ කලින් සිහිපත් කළා. පින්තුනි මේ ගාථාවන් වල තේරුම් බලාගෙන හිමින් සැරේ තේරුණා මම මේ කියන එක. තමන් මේවා පිළිබඳව නිතර කල්පනා කරන නිකන් ගිරව් පැටව වගේ අහසට කල දික් කරගෙන නටන නාඩගම් වගේ. අර ඉස්සර පොඩි උන් අහසට කල දික් කරගෙන නටන්නේ. ඒ වගේ පිරිප්පොත් ඔලුව උඩ තියාගෙන මේවා කිව්වට වැඩක් නැහැ. මේ අර්ථය මනසකාරය කරන බලන්න කොයිතරම් සංවේගජනකද කියලා. ජීවිතං උදයාත්තං සූර්යෝ වියධාවති කියද්දී ඇති වෙන්න ඕනේ පින්වතුනි මහා සංවේගය. අපේ මිනිස්සුන්ට ඇති මෙලෝ සංවේගයක් නැහැ. මම දැක්කට ස්වාමීන් වහන්සේ නමක් කියනවා එක්තරා නායකයෙක් පන්සලට එනකොට පිරිත් කිය ඉන්න මිනිස්සු පිරිත් පොත් දාලා දුවන් යනවලු නායකයව බලන්න. ඒ තරම් අවබෝධය. පින්වතුනි මේ මස් කඳවල් ගැන, මස් ගොඩවල් ගැන, දිරණ මරණ ජීවිත ගැන ඕනෝට වඩා බලාපොරොත්තු තියාගෙන නම් ජීවත් වෙන්න එපා. මරණය කියන එකෙන් අපි ඔක්කොගෙම සෙල්ලම් ඉවරයි. මේ ආරණ්‍ය සේනාසන, මේ වටාත්තු, මේ පැවිදිකම්, මේ සිවුරු, යාන වාහන, ඉන්න තැන්, ඔප්පු තිරප්පු, මේ කිසිම දෙයක් පින්වතුනි අපිට අරන් යන්න බෑ කවදාවත්. මතක තියාගන්න එක. සමය ඔක්කොම දාලා යන්න තියෙන දේවල් නිසා මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව දැන් සමහරු ඉන්නවා ලෝභකමේ. සීලොම දේපල වස්තු හිර කරගෙන ඉඳලා මැරෙනවා. මැරුණාට පස්සේ ඔක්කොම රාජ්‍ය සන්තක කරනවා සමහරක් වෙලාවට. එහෙම නෙමෙයි මැරෙන්න ඕනේ මිනිස්සු. මට අර ඊපෙරේද කවුද කිව්වා එක්කෙනෙක් මැරෙනකොට කවුද කියලා කී වැඩක් නැහැනේ. මට මැරෙන්න බෑ කෝටි 700ක් පොතේ තියෙනවා කියලා අඬුවයි කියලා. බලන්න මේ මොන තරම් මිනිස්සු ජීවිතය ගැන දන්නේ නැද්ද? මොනවද පින්වතුනි මැරෙන වෙලාවට සල්ලි කණ්ඩද? කෝටි 1000ක් පොතේ තිබ්බ. ඉන්නකම් ඒකෙන් ජීවත් වෙලා මැරෙනකොට ඒ මොනවත් අරයි යන්න බෑ. අපි ඒක දැනගෙන ජීවත් වෙ යුතුයි. මැරෙන වෙලාවට ඒව ගැන බලාපොරොත්තු තියාගෙන මොනව කරන්නේ? අරයි යන්න බෑ. සතියනකම් පොතක තියෙද්දි ඒක පොලියෙන් හරි ජීවත් වෙන්න. මැරෙනකොට ඒක අරයි යන්න දඟලන්න එපා. අන්න ඒකයි මුලාව. ඉන්නකොට කාලා බිලා ඉන්න එක නෙමෙයි මුලාව. මැරෙනකොටත් ගෙනියන්න හීන දකින්න එකයි මුලාව. අන්න එතකොට මනුෂ්‍යයාට ජීවිතයේ යථාර්ථය අමතක වෙනවා. එතකොට මනුෂ්‍යයාට ජීවිතයේ සත්‍ය පිළිබඳව අමතක වෙනවා. ඒ අමතක වීමත් එක්ක මනුෂ්‍යයා තිරිසන් භාවයට පත් වෙනවා.
තිරිසන් භාවයට තමන්ගේ ජීවිතය පිළිබඳව අමතක කරනවනේ. මේ වගේ ගැලවෙන්න නම් අනිවාර්යෙන්ම කල්පනා කරන්න මගේ පින්වතුනි. නිත්‍යාව පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්චවෙක්කි තබ්බා. අබින්නම් නිතර කල්පනා කරන්න කිව්වා. මට මේ ප්‍රියට පේන හැමදේම දවසක නැති වෙනවා. සබ්බේහි මේ පියේහි නානා භාවෝ විනා භාවෝති. සබ්බේහි මේ පියේහි මට ප්‍රිය දේවල් සියලු දේවල් නානා භාවෝ වෙනස් ආකාරයකට පැමිණෙනවා. විනා භාවෝ නැති වෙලා යනවා. අබින්නම් පච්චවෙක්කි තබ්බං. ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අබින්නම් පච්චවෙක්කි තබ්බං. මොකද්ද? සබ්බේහි මේ පියේහි නානා භාවෝ විනා භාවෝති. මරණ ධම්මෝම්හි මරණං අනතීතෝ. මම මරණයට නියම වූ මරණ දණ්ඩනයට නියම වූ සිරකාරයෙක් වගේ නේද? මරණං අනතීතෝ. මාව මරණයෙන් ඉක්මිලා මම නෑ නේද? මම මරණයෙන් ගැලවිලා නෑ නේද කියලා කල්පනා කරන්න. ජරා ධම්මෝම්හි ජරං අනතීතෝ. මාව වයසට යනව නේද? මම වයසට නොයනවා කියලා එකක් ලෝකේ නෑ නේද කියලා කල්පනා කරලා බලන්න. ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝ. මාව ලෙඩ වෙනව නේද? මංගේ ධර්මතා ස්වභාවයෙන් ගැලවිලා නෑ නේද කියලා කල්පනා කරන්න. ආන්න එහෙම කල්පනා කරන්න. කම්මස්ස කෝම්මි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ. මම කර්මය දායාද කරගෙන කළ කුසල කල්ම කර අකුසල කර්මත් එක්ක සසර තනියම අතරමං වෙනව නේද කියලා කල්පනා කරන්න. මල ගෙදරක ගියාට පස්සේ අත් දෙක එකතු කරලා මිනියට වඳින එක නෙමෙයි කරන්න ඕනි. මිනිය දිහා බල්ලා කල්පනා කරන්න ඒවං භාවි ඒවං ධම්මෝ ඒවං අනතීතෝ. මේ කය යම්සේද මාගේ කයත් මේසෙම දිරනවා නේද? මේ මිනිස්සයා දවස් 3-4කට කලින් hina වෙලා කතා කරලා හිටිය මිනිස්සෙක් නේද? අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? තට්ටුවක් දාලා බලන්න, උෂ්ණය ගිහිල්ලා තියෙනවා බලන්න, විඥානයේ සිඳිලා තියෙන බව කල්පනා කරන්න, රූප ධර්මතාවයන් වෙනස් වෙලා කළු වෙලා නැති වෙලා යන්න පටන් අරගෙන නේද කියලා කල්පනා කරන්න. සෝහනට ගිහිල්ලා දැම්මට පස්සේ හිවල්ලු විසින් ඇදගෙන යනවා නේද? සත්තු විසින් කනවා නේද? නිකන් ගිහිල්ලා සෝහනකට අතෑරියොත් ඇට සැකිලි ටික වෙන් වෙන්න පටන් ගන්නවා නේද? අන්තිමට සුනිල් නිමල් කමල් කියලා ඉන්න මිනිස්සු නිකන් ඇට සැකිලි ගානටපත් වෙනවා නේද? ඒකත් කාලෙකදී ඇට සැකිලි විසිරලා යනවා නේද? ගිහිල්ලා චෝටි ඇට කැලි වලට වෙන් වුණාට පස්සේ සුනිල්ල නිමල්ල කමල්ල නෑ පිංගුතුනි. ඒක තමයි ජීවිතයේ යථාර්ථය. පිංගුතුනි ඉස්සර මලගයක් වුණාට පස්සේ එළියට වෙලා මිනිස්සු උනත් මේ ජීවිත යථාර්ථය පිළිබඳව කතා කළා. ඉස්සර පාංශ කූලයකට කියලා ස්වාමීන් වහන්සේලා වැඩම කරන්න පටන් ගත්තේ අර ශාසනයේ වලපල්ලට ගිහිල්ලා තියෙන යුගයේ නම් මේක බිස්නස් එකක් කරගත්තා. හරිද? එහෙම බිස්නස් එක ගණින්න හන්සේලා. එහෙම නැතුව බුදුපුතුන් වහන්සේලා පාංශ කූලයට කියලා ගිහිල්ලා කලේ මෙයාමට පරිප්පු කිලෝයක් වෙලා බත් දුන්නා. චෛත්‍ය පූජා කරන්න සිමෙන්ති කොට්ට 20ක් දුන්නා කියලා. ಗುಣ වයලෙන එක නෙමෙයි. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනු උපජ්ජත්වා නිරුද්ධන්ති තේ සංවූප සමෝසුකෝ කියලා මේ සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය ගිහි මිනිසුන්ට කියලා දුන්නා. මිනි පෙට්ටිය සාක්ෂි කරවලා ඉස්සර ಗುಣ වයන්න මිනිස්සු මයික් එක අතට ගත්තාම නැගිටලා ಗುಣ වැව්වේ සංඝයාගෙන් බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරන් මේ මිනිස්සු බොහොම ධර්මානුකූලව ජීවත් වෙච්ච මිනිස්සු. මේ මිනිස්සු මේ ධර්මතාවලින් පෝෂණය වෙච්ච මිනිස්සු, සතිපට්ඨාන භාවනාවන් කරපු මිනිස්සු කියලා අද මොනවද කියන්නේ? ළමයි 10ක් හදලා ලෝකෙට දීපු වෛද්‍යවරු බිහි කරපු පිංගුතුණී ඒවා ಗುಣ නෙමෙයි. ඒ මොනවද ඒ කියන්නේ? හොඳ ළමයි 3 දෙනෙක් හැදුවා. ඒ ළමයි අම්මට සැලකුවා. මොනවද පිංගුතුණී මොන්ඩිසෝරි ළමයි කරන කතාව වගේ. අද ස්වාමීන් වහන්සේලාට පාංශු කෝලයට ගියා නම් අපි කරන්න ඕනි කුමක්ද? අපි මේ ජීවිත යථාර්ථය කියන එක නේද කරන්න ඕනි? එහෙම නැතුව අපේ ගමේ පන්සලේ හොඳ දායකයෙක් හැම්පෝයටම සිරිගත්තා. ඒව මැරිච්ච කාටද කියන්නේ? කාව රවට්ටන්නද කියන්නේ? මොනව ගන්නද කියන්නේ? අර මැරිච්ච මිනිහා මැරිලා. අඩු මේ මිනිහා ඉන්නකොට ඔන්න මැරෙන්න ලං වෙලා ඉන්නකොට ගිහිල්ලා මතක් කරලා ආවනම් අනේ ඔයාලට මතකද ඔය අපේ පන්සලේ දායකයෙක් කියලා? ඔයාලට මතකද ඔය අපේ ගමේ සිරිගත්තා කියලා? ඔයාලට මතකද ඔයාමට සිමෙන්ති පූජා කරා කියලා? එහෙම නෑ. මැරුණාට පස්සේ අර පෙට්ටියට කියනවද? අද ඔක්කොම පිංගුතුණී කෝලම් බවට පත් වෙලා තියෙන සමහරක් වෙලාවට.
අද මලගෙදර එළියේ ඉන්න මිනිස්සු මේ අපි ගිහිල්ලා අපි තරුණයි. අපිට අවුරුදු 27යි 28යි. අපි ගිහිල්ලා මිනිය දිහා බල්ලා කල්පනා කරලා අනේ දෙයියනේ මිනිස්සුන්ගේ හැටිනම් කියලා එළියට ඇවිල්ලා ඉඳ ගන්න. මිනිස්සු පව් කියලා හිතලා. අර 55ක් 65ක් වෙච්ච උන්දලා කීප දෙනෙක් කැරම් බෝඩ් එක වටේ වට වෙලා කට්ටියක් බූරු ගන්නවා. කාඩ් එක අරගෙන ගහන්නේ නිකන් මම රවුඩ්ඩන් පැනලා මේසෙ කැඩෙන්න වගේ ගහන්නේ. සමහරකට ඒ ගහන ස්පීඩ් එකට මැරෙන්න ඉඩ තියෙනවා. දත්නේ කටේ හිට ගන්න කෙලින් පන නැහැ. ඇඟේ බොත්තම දාගන්න සිහියක් නැහැ. බුලත් ටික කා ගන්න පුවක් කෑල්ලක් කපා ගන්න කටේ දත් ටික නැහැ. ඒ වුණාට බීලා වැටිලා බොරු කිය මරණය පිළිබඳව මෙලෝ කල්පනාවක් නැතුව කාලේ කන මිනිස්සු කොච්චරක්. සමාජයේ කොච්චර අන්ධබාල භාවයට වැටිලාද? මෙයා පින්වතුනි හැමදේම කියන්න ඕනේව නෙමෙයි. මේ එක දවසින් කිව්වට පස්සේ මිනිස්සු තේරුම් ගන්න ඕනි දේවල්. අපි කවද වෙනකම් බණ කියන්නේ? මැරෙනකම් බණ කිය ඉන්නේ. එක පාරයි මේවා කියන්න ඕනේ. එක පාරින් මිනිස්සු තේරුම් ගන්න ඕනි. මරණය කුමක්ද? ඉපදීම කුමක්ද? සසර කුමක්ද? ජීවිතේ කුමක්ද කියලා. මේ කහලි වෙර වෙලා ආයි පුතා මැරුණාට පස්සේ ආයුස්සන් එන්න පහ බුදුරුනේ අපේ පුතත් මැරුණා මරණය ගැන බණක් කියන්නකො හිත හදාගන්න කියලා. මේ කහන්න අරගෙන මේ කතාව කල්පනා කරලා තියන්නේ. මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතායිද තතාහං මරිස්සාමි මරණං මෙහෙස්සති කියලා. ඒතර ආයි මේ අපිට අමුතුවෙන් කියන්න දේවල් ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ. මේ යථාර්ථය කල්පනා කරන්න පටන් ගත්තා. මේක තේරුම් ගන්න පුළුවන්. මලගෙදරකට ගියයින් පස්සේ කල්පනා කරන්න අනේක බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරලා අවබෝධ කරගෙන දේශනා කරපු ජීවිතයේ යථාර්ථය නේද මේ? මේ අක්කා නංගි අයියා මල්ලි කොච්චර හොඳට ජීවත් වුණාද? අද වෙච්ච දේ කොමක්ද? ආයි අපි අතරම උපදීවා. අනේ තාත්තේ ආපහු මටම තාත්තා කෙනෙක් වේවා. මං ඉපදුනොත් උඹේ ගාවම උපදීවා. පුළුවන් නම් අපේ දුවගේ බඩේ උපදීවා. මේ වගේ හිස් ප්‍රාර්ථනා කරන්නේ නැතුව මිනිස්සු ඕවා කරන්නේ පින්වතුනි. කල්පනා කළ යුතුයි නේද? අනේ අපෝ ජීවිතයක හැටි අනිච්ඡාවත සංඛාරා මේ සංස්කාරය උන නැසෙන සුළුමයි. උපාද වය ධම්මිනෝ පේන්නේ නැද්ද? ඉපදිලා නිරුද්ධ වෙලා යනවයි කියන එක. ඒ වගේ යුක්තයි. උපජ්ජත්වා නිරුද්ධಂತಿ ඉපද නිරුද්ධ වෙනවා. තේ සංවූප සමෝසුකෝ ආයිත් මේ තාත්තා පින්වන්ත තාත්තා සසරට යන්නේ නැතුව ආයිත් මේ සංස්කාරات එක්ක මැරෙන ජීවිතයක් ලබන්නේ නැතුව නැවත මරණයට පත්වෙන්න ජීවිත ලබන්නේ නැතුව මේ ගෝරතර සසරෙන් ඈතර වෙලා යන්න නැවත නූපදින ස්වභාවයකට පත්වෙන්න තාත්තත් නිවිලා ඵලයක් අම්මත් නිවිලා ඵලයක් මෙහෙම මේ හදවත ඇතුලෙන් එන්න එපේ. කඩාගෙන එන්න එපා. ඇතුලේ මොනවා හරි තියෙනවනම් අනේ පුතේ උඹ ආයිනම් මේ ලෝකෙට උපදින්න එපා මගේ මහත්තයෝ. මේ ගෝරතර සසර කොතන ඉපදුනත් උඹට ওই ටික තමයි. උඹ අද අවුරුදු 12යිද මැරුණා. ජීවත් වෙලා හිටියත් 40න් 50න් මැරෙනවා. ආයි ඉපදුනත් ওই ටික තමයි. මෙහෙම ජීවිතේ හිතෙන්න එපයි. අනේ මගේ හාමුදුරුවනේ මගේ හිත හදලා දෙන්න කියලා අපි ගාව වඳින්න එපා. හිත හදාගන්න ඕනි ඔක්කොම කියලා ඉවරයි. බුදු කෙනෙක් පහළ වෙලා ඉවරයි. අපි සනසුනේ ඒ බුදුන්ගේ ධර්මය අහලා. ඇයි ඔබට බැරි? මගේ ගාවට ඇවිල්ලා කියන්නේ මගේ ස්වාමීන් වහන්සේ බලන්න ජීවිතයේ යථාර්ථය. ඔබ වහන්සේලා හරි වාසනාවන්තයි. ඔබ වහන්සේලා පුංචි කාලෙදි මේක තේරුම් අරගෙන පැවිද්දටපත් වුණා. අනේ සාදු මගේ ස්වාමීනි කොහොම හරි මේ ගොහරතර සසරින් එතර වෙලා යන්න. අපිට එහෙමයි කියන්නේ. අනේ මගේ පොඩි හාමුදුරුවෝ මගේ හිත හදලා දෙන්න. අනේ මට මතක් වෙනවා කියන්න යන්න එපා. ඒක දුර්වල ඇඳීමක්. අනේ මගේ ස්වාමීනි මේ ජීවිත යථාර්ථය ඔබ වහන්සේට දැසින් බලන්න ලැබීම ඔබ වහන්සේලාත් වාසනාවක්. මගේ පුතාට මේක තේරුම් ගන්න බැරි වුණා. නමුත් මගේ ස්වාමීන් වහන්සේ මේක තේරුම් ගත්තා. ස්වාමීනි මේ යථාර්ථය තේරුම් අරගෙන මේකෙන් එතර වෙලා යන්න මේකත් ඔබ වහන්සේට කර්මස්ථානයක් වේවා. බලන්න කොච්චර ලස්සනද කියලා. කොමේවා ඔබට දැන් තේරෙනවද මේ සමාජයේ කොච්චර බොරුවක ඉන්නවද? මේ සමාජයේ කොච්චර ජීවිතය පිළිබඳව අවබෝධයක් නැද්ද? මේ සමාජයේ ජීවිතය ගැන හිතන් ඉන්නේ කොයිතරම් මුලාවකින්ද? කෝ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය, කෝ උන්වහන්සේ දීපු පණිවිඩය, කෝ සබ්බං පහය ගමනියන් ඔක්කොම දාලා යන්න වෙනවා. ඒ නිසා මේකට බලාපොරොත්තු තියන්න එපා කියපු බුද්ධ අවවාදය පිළිපදින මිනිස්සු තෘෂ්ණාවෙන් ගොඩ ගහන තණ්හා බරිත සමාජයක් මිසක් ටිකින් ටික පරාර්ථකාමීත්වයෙන් හිතලා ලෝකේ අතහරින සමාජයක් දකින්න ලැබෙන්නේ අඩුවෙන් නේද? ජීවිත යථාර්ථයේ තේරුම් අරගෙන ලෙඩකකදී දුකකදී උපේක්ෂාවෙන් ඒක දිහා බලන මිනිස්සු හැර
ලෙඩකදී දුකකදී ඔළුවේ අත් ගහගෙන වැළපෙන මිනිස්සු දකින්න ලැබෙන්නේ ඒක නේද? අසනීපයක් අමාරුවක් හැදුනහම බුදුරජාණන් වහන්සේගේ පිළිමය තමන්ගේ සීලය අතට අරගෙන අනේ මේ සීලෙන් මේ බුදුන්ගේ ගුණෙන් අරදහම්ගේ ගුණෙන් මේ සංඝයාගේ ගුණෙන් මාව සෝපත් වේවා කියලා හිතන්නේ බුදුරජාණන් වහන්සේ කියපු පණිවිඩය තේරුම් අරගන්න නැතුව නේද? පිංගුතුනි සමහරක් වෙලාවට අපි අසනීප වෙනවා. අපිට හිතනවා අපිට පණිවිඩ දානවා තුනුරුවන් සරණින් සෝපත් වේවා කියලා. ඇත්ත තුනුරුවන් සරණ මහත් නමුත් මොනවා සෝපත් වෙන්නද? මේ කුණු කයක් තියාගෙන ස්කන්ධ පහක් තියාගෙන දිරණ කයක් තියාගෙන වැය වෙන කයක් තියාගෙන කය ධම්මෝ වය ධම්මෝ සමුදය ධම්මෝ නිරෝධ ධම්මෝ දුක්ඛ ධම්මෝ අනිච්ච ධම්මෝ අනත්ත ධම්මෝ මාර ධම්මෝ ඒ වගේ කයක් තියාගෙන ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ඨි පරමං දනං විශ්වාසා පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං කියලා නිබ්බාණං පරමං සුඛං කියලා ආරෝග්‍යා පරමාලාභා කියලා මම අත පිරිමැද ගන්නද? ඒ නිරෝගීකම ගැන නෙමෙයි කතා කරේ. සන්තුට්ඨි පරමං දනං කියලා කතා කරේ ජීවිතයේ සතුටින් ඉන්න කතාවක් ගැන නෙමෙයි. එහෙනම් නිබ්බාණං පරමං සුඛං කියන්නේ නෑනේ. මේ දිරණ කයත් එක්ක කුමන ගනුදෙනුවක්ද? කුමන බලාපොරොත්තුවක්ද? යම් කිසි කෙනෙක් මේ ලෙඩ වෙන කය තියාගෙන නිරෝගීකම පතනවා නම්, යම් කිසි කෙනෙක් මේ ඡය වෙන කය තියාගෙන නිරෝගීකම පතනවා නම්, යම් කිසි කෙනෙක් මේ ව්‍යාධියට මුල වෙච්ච පංචස්කන්ධය තියාගෙන නිරෝගී භව පතනවා නම්, තත්පරේ වයසට යන ශරීරයක් තියාගෙන මේ කරන කෝලම නම් බොහෝ කාලයක් කරන්න වෙන්නේ නැති බව ඔබට දැනෙයි දවසක. හැබැයි දාට අදටත් මට බහුතරයක් වැඩිහිටියන් කියන කතාව අනේ මගේ ස්වාමින් වහන්සේ මට ඔබ වහන්සේ වගේ කල්යාණ මිත්‍රෙක් ඒ කාලේ හම්බුනේ නෑනේ. මට ඔබ වහන්සේ වගේ මේ කතාව කවුරුත් ඒ කාලේ කියලා දුන්නේ නෑනේ. දැන් මගේ හිතේ ප්‍රශ්න. දැන් මට මේව කල්පනා කරන්න මම බර වැඩි කියලායි මට දැනෙන්නේ. මගේ ස්වාමීනි මා කුමක් කරන්නද? මා දැන් එන විදියකට මූණ දෙනවා ස්වාමීනි කියලා දන්න භාවනාවන් ඔක්කොම කරන්න යනවා පටලෝ. පිංගුතුනි මේක මේ කොන්ද කෙලින් තියාගන්න පුළුවන් කාලේ, කකුල් දෙකෙන් ඇවිදින්න පුළුවන් කාලේ, අතපය තියාගෙන යමක් දරා ගන්න පුළුවන් කාලේ දැන් කොන්දේ අමාරුවක් ආවොත් දරා ගන්න පුළුවන්. දැන් ඇඟේ පතේ අමාරුවක් ආවොත් දරා ගන්න පුළුවන්. එක කාලයක් එනවා ඇඟේ පතේ අමාරුව දරා ගන්න බැරි. දැන් හිරි වැටුනොත් විනාඩි 5කින් හිරි ඇරෙනවා නැගිටින්න පුළුවන්. එක කාලයක් එනවා වැටුනොත් නැගිටින්න බෑ. එදාට කලින් මේක තේරුම් අරගෙන මේකෙන් එතර වුණේ නැත්තම් ඔබට මරණයෙන් තියා සතර පායෙන්වත් ගැලවෙන්න. මරණයෙන් ගැලවෙන්න පැත්තකට දාන්න ඒක ලොකු කතාවක්. අඩුම සතර පායෙන්වත් ගැලවෙන්න පුළුවන් කමක් ඔබට ලැබෙන එකක්. සෝතාපන්න වීම පසකින් තැබේවා. චූල සෝතාපන්න භාවයටවත් පත් වෙන්න ඔබට පුළුවන් කමක් ලැබෙන්නේ. සමේ යථාර්ථය තේරුම් අරගෙන මේ ගෝරතර සසරෙන් ඈතර වෙලා යන්න ඔබට මේ කුසල් පාරමිතාවක් වේවා. ප්‍රඥා පාරමිතාව පිරේවා. තුම් නිවනින් සුවසේම නිවේවා. මේ ධර්ම දානමය කුසලයේ ධර්ම ශ්‍රවණමය කුසලයේ ඔබට ඒ සඳහා ඒකාන්තින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවෙන් අදට ධර්ම දේශනාව අවසන් කරමු. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. අංක 39න් 1 නව ජයවීර මාවත ඇතුළු කෝට්ටේ ලිපිනෙහි පදිංචි අරුන්දති පෙරේරා මහත්මිය මේ උතුම් ධර්ම දාණයෙන් ලැබෙන කුසලය ඒ අරුන්දති පෙරේරා මහත්මියටත් සැමියාවන පුෂ්ප කුමාර පෙරේරා මහත්මිය දීනිය වෙන රුවිනි පෙරේරා මෙනවිය සචිනි පෙරේරා මහත්මිය හා හිරාන් පෙරේරා පුතණුවන්ට කල්යාණ මිත්‍ර නිරතුරුව ලැබී උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. එමෙන්ම චන්ද්‍රාවතී විජේසිංහ මෑණියන් සහ සයිමන් මොහොට්ටි පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනා නමින් සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදනා කිරීමට ලක්වැසි ලෝවැසි සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමට විශේෂයෙන්ම දේශකයන්න් වහන්සේට මේ උතුම් කුසල කර්මී නිර්වාණය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. පරලෝක ජීවිත සුවපත් භාවයට පත්ව තුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ උතුම් පින්කම සහ සංවිධානය කළ උදව් උපකාර කළ ධර්ම දානමය පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි ප්‍රාර්ථනීය බෝධියකින් නිවි යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න.
ඒ වගේම වෙහෙර විහාර ගම්දනව වන සෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරුන්ගේ රැකවරණය මේ ධර්ම දානමය කළ පිංගුතුන්ට ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගනිත්වා. උතුම් නිවනින් සුවසේම නිවෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.